සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර අපට ධර්ම විනය උගන්වා වදාරන අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද පිවිතුරු නිවන් මඟ දහම් වැඩසටහනේ උතුම් දහම් කරුණු ශ්‍රවණය කරන්නට මේ පින්වතුන් සැදී පැහැදී සිටින්නේ. ඉතින් අද දවසේ තංගල්ල කුඩාවැල්ල යන ලිපිනේ පදිංචි පින්වත් ප්‍රනීත් ඉසංක මහත්මයා විසින් තමයි ධර්ම දායකත්වයේ සලසන්නේ. ප්‍රනීත් ඉසංක මහත්මයා අද දවසේ මේ රැස් කරගන්න පින එතුමාට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම ලෝකයට පහළ වෙලා දේශනා කරන නිවන් මාර්ගය, පැහැදිලි පිවිතුරු නිවන් මාර්ගය, කිසි කෙනෙකුට චෝදනා කළ නොහැකි, කිසි කෙනෙකුට අඩුපාඩු පෙන්වා දිය නොහැකි, කිසිම අඩුපාඩුවක් නැති පැහැදිලිවම නිවන් මාර්ගය. මේ අන් අයට අහන්ට සලස්වීම, ඒ ධර්ම දාණය තමන්ටත් නිවන් මාර්ගයේ ගමන් කිරීම පිණිසම උපකාර වෙනවා. ඒ නිසා සතුටින් අනුමෝදන් වෙන්න ඕන මේ රැස් වෙන පින ගැන. ඉතින් පින්තුනි, මේ උතුම් දහම් දේශනා මාලාවෙන් අපි ඔබට කියලා දෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මෙච්චර විස්තර විභාග වශයෙන් අපිට ඉගෙන ගන්නට, කියවන්නට, අහන්නට ලැබෙන්නේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්මයේ විස්තර කරලා දුන්නේ නැත්තම්. පින්වතුනි, පොත්පත් වලින් කියවීමත් ගුරු ඇසුරකින් ඉගෙන ගැනීමත් කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි පොත්පත් කියවද්දී ඒ පොතේ පතේ තියෙන දහම් අර්ථ සාමාන්‍ය නුවණ නැති කෙනෙකුට ගන්න බෑ. ගුරුවරු කියන්නේ ඒ ශාස්ත්‍රු ශාසනයේ ශාස්ත්‍රු සී සද්ධර්මයේ අර්ථ මතු කරනවා. දැන් ඔබටත් සමහරවිට මෙහෙම ධර්ම අහගෙන ඉන්නකොට එකපාරම හිතෙන ඇත්ත නේද කියලා අහලා තියෙන එකේම Taman නොහිතපු අර්ථයක් මතුවෙනවා. ගුරුවරු ධර්මයේ අර්ථ මතු කරනවා. ඉතින් ඒ නිසා ශ්‍රී සද්ධර්මයේ අර්ථ මතු කරනවා. ශාස්ත්‍රු ශාසනය පෙන්වලා දෙනවා. ඉතින් ඒ නිසා ගුරු දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් අපි මේ ඔබට මේ ධර්මයේ මේ අහන්න සලස්වන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත් බොජ්ජංග ආර්ය ශ්‍රාංගික මාර්ගය. එයින් සතර සතිපට්ඨානේ කායානුපස්සනාව ගැන, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව ගැන අපි ඉගෙන ගත්තා. ධම්මානුපස්සනාව අපි ඉගෙන ගත්තේ එයින් පංච නීවරණ පිළිබඳව කොහොමද ආර්ය ශ්‍රාවකයා සිහි පිහිටවන්නේ කියලා අපි සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් ඉගෙන ගත්තා.
පංච උපාදානස්කන්ධ පිළිබඳව කොහොමද සිහිය පිටවන්නේ කියලා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් ඉගෙන ගත්තා. අද අපි ඉගෙන ගන්නවා ආයතන පිළිබඳව. ධම්මානුපස්සන. ආයතන කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 පිළිබඳව ආධ්‍යාත්මික ඊළඟ බාහිර රූප ශබ්ද ගන්ධ රස පහස කියන අරමුණු කියන මේ බාහිර ආයතන පිළිබඳව කොහොමද සතිපට්ඨානිය වඩන්නේ කියලා. ඒතර දැන් මේ කරුණු හැම එකක්ම කියනකොට තේරෙන්නේ නැද්ද අපි මේ සංසාරයට වැටිලා තියෙන්නේ අපි ළඟම තියෙන දෙයකට මුලා වීම නිසා. සසර දුකෙන් නිදහස් වෙන්නේ මම මගේයි කියලා සලකන මේ ජීවිතේම අවබෝධ කිරීම නිසා. මේ අපිමයි හිර වෙලා ඉන්නේ මේ සසරට. ඒක උදාහරණයක් ගත්තොත් රිලව් අල්ලන මිනිස්සු වඳුරු අල්ලන මිනිස්සු කුරුම්බා කොම්බේකට මද්දක්කට ගහලා ඒ කුරුම්බා කොම්බේ උඩ සිදුරු කරලා රිලවට වඳුරට අත්තාන්න පුළුවන් විදිහට ඇතුලේ ආහාරයක් තියෙනවා. ඉතින් මෙයා වඳුර ඇවිල්ලා මේක ඇතුළට අත දාලා අර ආහාරය අල්ලනවා මෙහෙම. ගුලි කරලා අල්ලගත්තට පස්සේ එයාට අත ගන්න බෑ. ඒ මොකුත් නැතුවනේ අත දැම්මේ. අරක අල්ලගත්ත නිසා ගන්න බෑ. එතකොට මෙයා මොකද කරන්නේ? මෙයා දැන් අර කුරුම්බ කොම්බේ අදිනවා එහෙට අදිනවා මෙහෙට අදිනවා වෙහෙසෙනවා. දැන් මද්දට අහු වෙලා. නමුත් මේ මද්දට අහුනේ තමා විසින්මයි. මෙහෙම අල්ලගෙන ඉන්නවා. මේක අත්හැරියා නම් හරි. ඒ වගේ අපි ඔක්කොම මේ දුක් විඳින්නේ මම මගේ ආත්මය කියලා අල්ලගත්ත නිසා. අපිට මේ කරගන්න බැරුව තියෙන්නේ අත්හැර ගන්න බැරුව තියෙන්නේ. අත්හරින්න බෑ කවදාවත් යථාර්ථය දකින්න නැතුව. අපි වචනින් කොච්චර කතා කළත් මේ අපි හැමදේම අත්හරිනවා කියලා යථාර්ථය අවබෝධ කරන්නේ නැතුව අත්හරින්න බෑ. යමක ආස්වාදයේ වශයෙන් ආදීනවේ වශයෙන් නිස්සරණේ වශයෙන් අවබෝධ කරන්නේ නැතුව අත්හරින්න බෑ. අන්නේ අවබෝධඥානෙ ලැබලා දෙන්න උපකාරී වෙනවා. යමක ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ යථා ස්වභාවය හොඳට ප්‍රකට කරන සිහිය පිහිටෙව්වම. හොඳට සිහිය පිහිටවල බලනකොට හොඳට පේනවා. දැන් ඔන්න අපි නගරයකට යනවා. නගරේ මිනිස්සු ගොඩක් ඉන්නවා. අපිට ගාණක් නැහැ මිනිස්සු ගැන. එතකොට අපි අපේ වැඩි කල්පනා කරනවා. ඊට පස්සේ කඩේකට යනවා, කඩේ බඩු ගන්නවා, ඇඳුම් කඩවල වලට යනවා, ඒව බලනවා. ඊළඟට පළතුරු කඩවල වලට යනවා, හැමතැනම ඇවිදලා එනවා. අපිට මතක නැහැ ටවුන් එකේ මිනිසුන්ගේ මොනවද කින්දමන්ද චරිත විස්තරයක් මොකවත් දන්නේ. අපි නගරේ එක තැනක නැවතිලා එක්කෙනෙක් දිහා බලනවා. එයා යන විදිය, කතා කරන විදිය, එන විදිය. එතකොට ඒ කෙනා යන එන විදිය ඒව ටික දිහා ටික වෙලා බලා හිටියම අපිට එයා ඉන්නේ කලබලෙන්ද? එයාගේ මොකද්ද ස්වභාවය කියලා අපිට ඒකේ අර පුජ්‍යලයක් ගැන තේරුමක් එනවා. හේතුව අපි ඒකට අවධානය යොමු කරපු නිසා. හැබැයි අපි අපේ වැඩේට අවධානය යොමු කරපු දවසේ අපිට මිනිස්සු ගැන ගාණක් නැහැ. නමුත් මිනිසෙක් ගැන කල්පනා කරන්න අවධානය යොමු කරපු ගමන් එයා කොහෙද යන්නේ එන්නේ, එයාගේ හැසිරීම මොකද්ද, කලබල චරිතයක්ද, තරහා යන චරිතයක්ද කියලා තේරෙනවා. ආන්නේ වගේ අපි මෙච්චර කාලයක් අපිට මේ තියෙන ඇහැ ගැන අපි බැලුවේ නැහැ. මොකද්ද මේ ඇහැ කියන්නේ? මොකද්ද මේ කන කියන්නේ? මොකද්ද මේ නාසය කියන්නේ? මොකද්ද මේ දිව කියන්නේ? මොකද්ද මේ කය කියන්නේ? මොකද්ද මේ මනස කියන්නේ කියලා බැලුවේ නැහැ. බැලුවේ නැති නිසා මේක යථා ස්වභාවය අපිටවත් තේරෙන්නේ නැහැ. ඇහෙන් රූප බලනවා. මොනවද මේ රූප කියන්නේ කියලා හිතුවේ නැහැ අපි. කනට ශබ්ද ඇහෙනවා. කොහොමද මේ කනට ශබ්ද ඇහෙන්නේ? මොකද්ද මේ ශබ්ද කියන්නේ කියලා හිතුවේ නැහැ. නාසයට ගඳ සුවඳ දැනෙනවා. මොකද්ද මේ ගඳ සුවඳ? කොහොමද මේ ගඳ සුවඳ දැනෙන්නේ කියලා හිතුවේ නැහැ.
ඊළඟට දිවට රසය දැනෙනවා. රසය දැනෙනවා වුණාට අපි දන්නේ කොහොමද මේ දැනෙන්නේ? කොහොමද ඒ සිද්ධ වෙන්නේ? මේකේ යථා ස්වභාවය මොකද්ද තේරෙන්නේ නැහැ. කායට පහසක් දැනෙනවා. පහස විඳිනවා. නමුත් පහස කියන්නේ මොකද්ද? පහස දැනෙන්නේ කොහොමද කියලා හිතුවේ නැහැ. ඊට පස්සේ මනසට හිතෙනවා. අපි හිතනවා. නමුත් හිතෙන්නේ කොහොමද? ඒක කොහොමද දැනෙන්නේ කියලා අපි හිතුවේ නැහැ. ඒ නිසා අපිට අවබෝධ කරගන්න බැරි වුණා. ආන්න සතිපට්ඨාන ධම්මානුපස්සනා භාවනාවක් තියෙනවා. දැන් ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම කීපයක් තියෙනවා. එකක් පංච නීවරණ ගැන සිහිය පිහිටවීම. පංච උපාදානස්කන්ධය ගැන සිහිය පිහිටවීම. ආයතන ගැන සිහිය පිහිටවීම. බොජ්ජංග ධර්මිය ගැන සිහිය පිහිටවීම. චතුරාර්ය සත්‍ය ගැන සිහිය පිහිටවීම කියලා ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම 5ක් විස්තර කරනවා. එයින් අපි නීවරණ ගැන ඉගෙන ගත්තා. පංච උපාදානස්කන්ධය ගැනත් ඉගෙන ගත්තා. දැන් අද ඉගෙන ගන්න ආයතන පිළිබඳව. කොහොමද සතර සතිපට්ඨානේ මනාව සිහිය පිහිටවන කෙනා පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජහතික බාහිරේසු ආයතනේසු. ධම්මානුපස්සනාවේ සිහිය පිහිටවන කෙනා ආධ්‍යාත්මික බාහිර ආයතන ගැන සිහිය පිහිටවනවා. ධම්මානුපස්සනාව කොහොමද? ඇස කන නාසය දිවකය මනස නම් වූ ආධ්‍යාත්මික ආයතන හයත්, රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු නම් වූ බාහිර ආයතන හය කෙරෙහි සිහිය පිහිටවන්නේ කොහොමද? ධම්මානුපස්සනාව වඩන්නේ කොහොමද? ඉද භික්ඛවේ භික්ඛු චක්කුංච පජානාති. මෙහිලා මේ සංසාර දුකින් නිදහස් වෙන්න සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවන කෙනා චක්කුංච පජානාති. ඇහැ ගැන දැනගන්නවා. මනාව දැනගන්නවා. ඇහැ කියන්නේ මොකද්ද කියලා. රූපේච පජානාති. ඇහැට පේන රූපේ මොකද්ද කියලා දැනගන්නවා. යංච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. ඇහත් රූපයත් මුල් වෙලා බැඳීමක් ඇති වෙනවා නම්, සංයෝජන ඇති වෙනවා නම් ඒකත් දැනගන්නවා මෙන්න මෙහිමයි බැඳීම ඇති වෙන්නේ කියලා. යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති. යං හේකින් නූපං සංයෝජන ඇති වෙනවා. මේ විදිහට ඇහත් රූපයත් මුල් වෙලා ඒකත් දන්නවා. සතිපට්ඨානට හොඳට එයා දකිනවා, සී කරනවා, මනසිකාර කරනවා. ඊළඟට සතිපට්ඨානෙන් එයා දකිනවා. යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති. උපන්නා වූ සංයෝජන ප්‍රහාණය වෙලා යනවා නම් ඒකත් දකිනවා. යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුප්පාදෝ හෝති. යම් හේකින් ප්‍රහීන වූ සංයෝජන අත්හැරිලා ගිය ප්‍රහාණය වුණ සංයෝජන ආය කිසිම ආකාරයකින් හටගන්න නැත්නම් තමන්ගේ සිත තුළ ඒකත් දැනගන්නවා. ඒ කියන්නේ මේ ඇසේ ක්‍රියාකාරීත්වයේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම සිහිය පිහිටවලා ඉන්නේ. මේක තනිකර ප්‍රඥා භාවනාවක්. මේ විදර්ශනාව ධම්මානුපස්සන. සම්පූර්ණයෙන්ම ඇහැ කන නාසය දිව කය මනස ගැන සම්පූර්ණයෙන් අවබෝධය. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ගැන අවබෝධය. ඒ නිසා ඇති වෙන බැඳීම ගැන අවබෝධය. නූපම් බැඳීම් හටගන්න හැටි අවබෝධය. ඊළඟට බැඳීම් දුරු වෙන හැටි අවබෝධය. ඒ බැඳීම් දුරු වුණාට පස්සේ ආයෙත් හටගන්න නැතුව මේ නිදහස් වී යනවාද? ඒද තේරුම් ගන්නවා මේ ඔක්කොම සතිපට්ඨානෙන්. සිහිය පිහිටවීම තුලින්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ආයතන 6. ආයතන 6 කියලා කියන්නේ ආයතනයක් කියන්නේ නිෂ්පාදනයක් කරනවානේ. මේ ආයතන වල ස්වභාව තමයි හදනවා. මොනවද හදන්නේ? පංච උපාදානස්කන්ධය හදනවා. මොකද පංච උපාදානස්කන්ධය කියන්නේ? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සමස්තයක් වශයෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධයේ දුක හදනවා. සසර හදනවා මේ ආයතන වලින්. බුදුරජාණන් වහන්සේ
වදාලා පින්වත් මහණෙනි සියල්ල කියන්නේ මොකද්ද? ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගඳ සුවඳත්, දිවත් රසයත්, කයත් පහසත්, මනසත් අරමුණුත්. කවුරු හරි කිව්වොත් එහෙම මේ සියල්ල අත්හැරලා මං වෙන සියල්ලක් පනවනවා කියලා නේතන් ඨානං විජ්ජති. කවදාවත් ඒක කරන්න බෑ. සිදු වෙන හැකි දෙයක්. සියල්ල කියලා කියන්නේ ඇහැයි රූපයි. කනයි ශබ්දයි. නාසයයි ගඳ සුවඳයි. දිවයි රසයයි. කයයි පහසයි. මනසයි අරමුණුයි. දැන් බලන්න ඇහැට පේන රූපත් හැර, කනත් කනට ඇහෙන ශබ්දත් හැර, නාසයත් නාසයට දැනෙන ගඳ සුවඳත් හැර, දිවත් දිවට දැනෙන රසයත් හැර, කයත් කයට දැනෙන පහසත් හැර, මනසත් මනසට හිතෙන අරමුණුත් හැර ඔබට මේ ලෝකයක් ගැන කතා කරන්න පුළුවන්ද කියලා? ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝකී කියලා කියන්නේ මේ බඹයක් පමණ වූ ශරීරයට කියලා. අපි ලෝකය කියලා ඕන දෙයක් කතා කරනවා නම් එක්කෝ දැකපු රූපයක්, ශබ්දයක්, ගන්ධ සුවඳක්, රසයක්, පහසක්, සිතිවිලි ගොඩක්. ඕකෙන් තොර ලෝකයක් නෑ. මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් අවබෝධ කළොත් ලෝකෙම අවබෝධ කළා වෙනවා. ලෝකෙම අවබෝධ කළා වෙනවා. ඉස්සර හිටියා රෝහිතස්ස කියලා මහා ඉරිසිවරයෙක්. ඒ ඉරිසිවරයා මේ නැගෙනහිර සාගරේ ඉඳලා බටහිර සාගරයට එක පියවරයි තබන්නේ 이르දිහින්. එවැනි වේගවත් ගමන් ඇති ඉරිසිවරයා අවුරුදු 100ක් පුරාවට මේ සක්වලේ කෙළවරට පියවර තබා ගියා. ඒ කෙළවර හමු නොවි තිබියදීම චුත වුණා. මිය පරලෝකයේ. ඉතින් ඔහු දෙව්ලොව ඉපදිලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහින් දෙවිලා අහනවා ඇවිදලා ලෝකයේ කෙළවරක් හොයන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාලා රෝහිතස්ස ඇවිදලා ලෝකයේ කෙළවරක් හොයන්න බෑ. හරිනේ. දෙවියා කියනවා හරිනේ. මං ඇවිද්දානේ. බැරි වුණානේ කිව්වා. හැබැයි රෝහිතස්ස ලෝකයේ කෙළවරක් දකින්න නැතුව නිවන් දකින්නත් බෑ කිව්වා. ස්වාමීනි ඒක කොහොමද කරන්නේ කියලා ඇහුවා. රෝහිතස්ස ලෝකයේ කියලා කියන්නේ මේ බඹයක් පමණ වූ ශරීරයට කිව්වා. ඒ නිසා මේකේ කෙළවරටම දැනගන්න ඕන කිව්වා. දැන් බලන්න කෙළවරටම නෙවෙයිද මේ යන්නේ කියලා. මේ පේන හුස්ම රැල්ලෙන් පටන් ගත්තේ මෙතනින්. මෙතනින් පටන් ගත්තේ. සතිපට්ඨානෙ ආස්වාස ප්‍රාස්වාස. ශරීරයේ අභ්‍යන්තරයටම ගියා. මැරෙන මිනිය දක්වා ගියා. ඇට මිදුළු දක්වා කිඳා බහින වේදනාව ගැන බැලුවා. එයත් ඉක්මවාගේ හිතා ගන්නවත් බැරි සිතිවිලි සමුදාය ගැන හිතුවා. මේ සිතිවිලි හැසිරෙන ස්වභාවල් දිහා බැලුවා. හිතවිලි නිසා උපදින පංච උපාදානස්කන්ධ යම් බැලුවා. දැන් බැලුවා මේ ඔක්කොම කැටි වෙලා තියෙන තැන් ටික මොනවද? ඇසත් රූපයත්, කනත් ශබ්දයත්. ওই ටිකේ තමයි ඔක්කොම කැටි වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් දැන් මේ තියෙන විදිහට ධම්මානුපස්සනා භාවනාවේදී ආයතන 6 දැනගන්න ඕන. බාහිර ආයතන 6 දැනගන්න ඕන. ඒ නිසා ඇති වෙන බන්ධනී දැනගන්න ඕන. නූපම් බන්ධන ඇති වෙන හැටි දැනගන්න ඕන. උපම් බන්ධන නැති වෙන හැටි දැනගන්න ඕන. බන්ධන නැත්තටම නැති වී යන හැටිත් දැනගන්න ඕන. මේකට තමයි ආයතන භාවනාව උගන්වන්නේ. පින්වතුනි මේ ඇස නාම රූප නිසා හටගෙන තියෙනවා. ඇස කියන්නේ හුදෙක් සතර මහා ධාතු නෙවෙයි. පමණක් නෙවෙයි.
මේ ඇහැ කියන්නේ ඇහැ බෝලේ විතරක් නෙවෙයි. මේ සතර මහා ධාතුත් නාම ධර්මියොත් එකතු වුණාම තමයි ඇහැ කියන එක හැදෙන්නේ. නාම ධර්මිය කියන්නේ මේ ඇහැට පේන්න ඕන. දැන් මේ ඇහැ සතර මහා ධාතු විතරක් නම් කෘතිමවම පේන ඇහැක් හදන්න පුළුවන් වෙන්න ඕන. කෘතිමව බෑ ඇහැක් හදන්න. ඒ සතර මහා ධාතුත් ඒ රූප ධර්මිනුත් නාම ධර්මිනුත් එකතු වුණාම තමයි ඇහැ හැදෙන්නේ. නාම රූප පත්‍ය සලආයතන. ඔන්න දැන් අපි කලින් සෝතාපන්න ඵලයට පත්වීමට නම් කියන දහම් වැඩසටහනේ පටිච්ච සමුප්පාද ඉගෙන ගත්ත එක කොච්චර උපකාරයිද කියලා බලන්න දැන්. සලආයතන නාම රූප පත්‍ය සලආයතන. නාම රූප නිසා ඇහැ හැදිලා තියෙන්නේ කියලා අපි දකිනවා. ඇහි සතර මහා ධාතු තියෙනවා. ඒ වගේම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම තියෙනවා. ඔන්න ඇහැ. කනත් නාම රූප නිසා හටගෙන තියෙන්නේ. නාසයත් එහෙමයි, දිවත් එහෙමයි, කයත් එහෙමයි, මනසත් එහෙමයි. ඒතකොට ඒකට තමයි ආයතන භාවනාව අපි වචන වශයෙන් පුරුදු කරන්නේ. හේතුන් නිසා හටගත් මේ ඇස හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා මූලික වශයෙන් භාවනා පුහුණුව ලබන්න ඕන. එතකොට මේ සතිපට්ඨානේ සිහිය පිහිටවීම හොඳට යා තුල වැඩිගෙන යනකොට ඇස කියන්නේ මොකක්ද කියලා යාට දැනගන්න පුළුවන්. සතිපට්ඨානේ හිත පිහිටවන්නේ නැතුව ඇහැ කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න බෑ. ඔන්න ඇහැ අවබෝධ කරනවා. කනත් නාම රූප නිසා, නාසයත් නාම රූප නිසා, දිවත් නාම රූප නිසා, කයත් නාම රූප නිසා, මනසත් නාම රූප නිසා. මේ වගේ යථා ස්වභාවය අනිත්‍යයි. චක්කුන් මේ ඇහැ කියන දේ චලනයේ චලංචේව චලනයේ වෙවි තියෙන්නේ. වෙනසි තියෙන්නේ. මේ ආයතන හයම. ඊළඟට මේ ආයතන වල ස්වභාවය තමයි වහා වෙනස් වෙනවා. සිඳී බිඳී යනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ජරාවට වයසට යෑමට අයිති දේ කුමක්ද? ලෙඩවීමට අයිති දේ කුමක්ද? මරණයට අයිති දේ කුමක්ද? ඒ තමයි මේ ඇස, කන, නාසය, දිව, කය, මනස. අපි වයසට යනවා කියලා යනවා නම් යන්නේ මොකද්ද කියලා බලන්න. මේ ආයතන හයෙන් තොරව දෙයක් වයසට යනවද? ලෙඩ වෙනවා නම් මේ ආයතන හයෙන් තොරව දෙයක් ලෙඩ වෙනවද? මැරෙනවා කියලා මේ ආයතන හයෙන් තොර දෙයක් මැරෙනවද? සජ්ජාති ජරා මරණ ඉපදෙනවා නම් ආයතන හයෙන් තොරෙන් දෙයක් ඉපදෙනවද? ඉතින් ඒ නිසා සමස්ත කෙනෙකුගේ සත්වයාගේ සමස්ත ජීවිතේම තමයි මේ ආයතන හය. බුදුරජාණන් වහන්සේ වදාලා චක්කුම් පුරාණමිදං කම්මං. චක්කුම් භික්ඛවේ පුරාණමිදං කම්මං. ඇහැ කියන්නේ පැරණි කර්මයක්. සෝතම් භික්ඛවේ පුරාණමිදං කම්මං. කන කියන්නේ පැරණි කර්මයක්. නාසය කියන්නේ පැරණි කර්මයක්. දිව කියන්නේ පැරණි කර්මයක්. කය කියන්නේ පැරණි කර්මයක්. මනස කියන්නේ පැරණි කර්මයක්. අபிසංකතං විශේෂයෙන් සකස් වූ දෙයක්. අபிසංචේතිතං චේතනාවට අනුව සකස් වෙච්ච දෙයක්. වේදනීයන් දට්ටබ්බං. මේක වේදන විඳවීම තුළින්ම අවබෝධ කරවන දෙයක්. මේ ආයතනය හැදිලා තින්නේ විඳවන්නමයි.
වේදනාවකින් තොරව ඇහැ කියන එකක් එයාට ප්‍රකට වෙන්නේ නැහැ. එයාගේ කර්ම ඔක්කොම ඇහි වේදනාවත් එක්කම ප්‍රකට වෙවි යනවා. මේ වගේ ඇහැක් මේ වගේ කනක් ඒ කනේ හැඩය කනට ඇහෙන දේවල් වල ස්වභාවය ඇහි ස්වභාවය නාසයේ දිවේ ශරීරයේ හැඩේ රෝම කූපයක පවා ස්වභාවය කර්මානුරූපවම හට ගන්නවා. දැන් ඔබට ලක්ෂණ සූත්‍රය කියවන්න ලැබිලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ රෝම කූපයක් පවා සංසාරේ කරගත්ත පින්වල ස්වභාවයට හැදිච්ච හැටි විස්තර කරනවානේ. එහෙනම් අපිත් මේ රෝම කූපයක් පවා අපිම කරගත්ත සංසාරේ ස්වභාවයට හැදිච්ච දේවල්. අපේ ශාරීරික උස දිග බලල අපි කියනවා මෙයා අම්මා වගේ මෙයා තාත්තා වගේ කියලා අපි නම් දැම්මට පුරාණ විඳන් කම්ම. අපි සුදුසුම වචනේ තමයි පැරණි කර්මයක්. අපිම කරගත් ඒවා. ඒ විදිහට තමයි මේ ඇහැ හැදුනේ. ඒ නිසාම තමයි මේක දරා ජීර්ණ වෙලා යන්නේ. සමහර අයගේ අවුරුදු 100 පැනලත් ඇහැ හොඳට පේනවා. 90 80 පැනලා ඇහැ හොඳට පේනවා. කන් ඇහෙනවා. ඇයි එයාලගේ පැරණි කර්මයක් ඒ ඇහැ? සමහර අයට මේ අවුරුදු කතාවක් ඕනේ පෙරපාසල් වයසේම කන්නාඩි දෙක දාන්න ඕනේ ඇස් වලට. ඇයි එයාලම කරගත්තු දේවල්. මේ ඇහි ස්වභාවය. ඒ නිසා මේ ඇහැ ජරා ජීර්ණ වෙලා වෙනස් වෙවි යන දෙයක්. කන ජරා ජීර්ණ වෙලා වෙනස් වී යන දෙයක්. නාසය දිව කය මනස ජරා ජීර්ණ වෙලා වෙනස් වී යන දෙයක්. අනිත්‍යයි. ඇසට පෙනෙන රූපත් අනිත්‍යයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන ඒවා මේවත් හට ගන්නවා. සතර මහා ධාතු නාම රූප ධර්මය මුල් කරගෙන හට ගන්නවා. ඒතර මේ ඔක්කොමත් වෙනස් වෙවි යන දේවල්. අපි ඕලාරික වශයෙන් ගත්තොත් අපිට තේරෙන විදිහට ගත්තොත් අපිට දැන් අපි පුංචි කාලේ දැකපු රූප, ශබ්ද, ගන්ධ, රස, පහසත් දැන් අපිට පෙනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කොච්චර වෙනස්ද? වයසට ගියාට පස්සේ අත්දකින්න තියෙන දේවල් කොච්චර වෙනස්ද? ඊට පස්සේ මේ වගේ අනිත්‍ය ස්වභාවය ඊළඟට දැන් බලන්න දැන් ඇහැ ක්‍රියාත්මක වෙනකොට නාසය ක්‍රියාත්මක එක වෙලාවෙ ඉන්ද්‍රියන් දෙකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊට අපිට පේනවා ඇහෙනවා එක වෙලාවෙම. හේතුව එච්චර ඉක්මනින් මේ විඥානි හට ගන්න නිසා. එච්චර ඉක්මනට මේ ආයතන වෙනස් වෙවි යනවා. මේ ඇහැ අන්ධ වෙන්න ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. කන බීරි වෙන්න ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. මේ කය චප්ප වෙන්න ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. මේ මනස අඩපණ වෙන්න ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. එච්චර අනිත්‍යයි. දැන් පුංචි කාලේ අපි පුංචි සෙල්ලම් බඩු වලට බෝනික්කන්ට ඊළඟට සෙල්ලම් ගෙවල් වලට චූටි දේවල් වලට ආස කළා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. අපි තොටිල්ලේ නැලවෙන්න ආස කළා. දරු නැලිවිලි ගීයට ආස කළා. පොඩි සීනුවේ හඬට ආස කළා. චූටි වතුර බේසමින් නටන්න ආස කළා. දැන් ලොකු වෙනකොට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස වලට ආසාවල් තියෙනවද කියලා බලන්න. බලන්න ඇහත් රූපයන් නිසා හැටගත්තා ඔය බන්ධනේ ආසාවත් වෙනස් වෙවි යනවා. ආසාවත් වෙනස් වෙවි යනවා. අපි චූටි කාලේ දේවල් වලට ආස නැහැ දැන්. ඉස්කෝලේ ගිය කාලේ ආස රූප, ශබ්ද, ගන්ධ, රස, පහස වලට දැන් ආස නැහැ. දැන් ඕලාරික වශයෙන් ගත්තොත් දැන් ඔය මඟුල් තුලා වලට ගිහිල්ලා මෙයා හොඳයි කියලා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසනේ මේ විවාහයක් කරගෙන ඉන්නේ. ඒකම එපා කියලා මේ ඊළඟ මාසේ නඩු දානවා.
මේ ඕන වෙච්ච දේ මේ එපා වෙනවා. මේ කාලෙකදී පැල් බැඳගෙන අහපු සින්දු පස්සේ දානවටවත් කැමති නෑ. කොච්චර වෙනස් වෙනවද? ඇස කන නාසය දිවකය මනස කියන ඒවාත් වෙනස් වෙවි යනවා. දැන් රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණුත් වෙනස් වෙවි යනවා. දැන් බලන්න ඒ කාලේ අහපු සිංහල සින්දු බලපු සිංහල චිත්‍රපටි දැන් කාලේ කොල්ල කුරුට්ටු වට කැමති නෑ. ඉතින් ඒ නිසා ඒ දැන් ඉන්න ආච්චිලා දැන් තියෙනවට කැමති නෑ. ඉතින් මේ විදිහට හැම දෙයක්ම වෙනස් වෙවි යනවා. දැන් ඇහෙන් අපි රූප බලන්න ආස කරනවා. කනින් ශබ්ද අහන්න ආස කරනවා. මේක තමයි ඇහැයි රූපය අතර තියෙන බන්ධනී ආසාව. එතකොට අපිට හිතෙනවා අපි මේ රූප වලට ගොඩාක් ආසයි. මට නම් මේවා නොදැක නම් ඉන්න බෑ. මේවා නැති වුණොත් මට මක්ක වේද දන්නේ. අනේ මේ හඬ මට අහන්න ඕන. මේ හඬ නැති වුණොත් මට මක්ක වේද දන්නේ. මේ ගඳ සුවඳ මට ඕන. මේ රසය මට ඕන. මේ පහස මට ඕන. මං නම් මෙහෙමයි හිතන්නේ කියලා අපි මේ රූප ශබ්ද ගන්ධ රස පහසත් එක්ක බැඳිලා ඉන්නවා. කොච්චර බැඳිලා ඉන්නවද කියනවනම් ඇහැයි රූපයයි අපිට වෙන් කර ගන්න බෑ. අපිට මේවා අත්හැර ගන්න බෑ වගේ පේනවා. කොහොමද මේවා අත්හරින්නේ කියලා හිතෙනවා. ඒ වුණාට මෙහෙම එකක් තියෙනවා. දැන් අපි දැන් ඔය බලන්න දැන් සමහර වයසක ඉන්නවනේ ඒ පරණ ගෙදෙට්ටම ආසයිනේ. පරණ ගෙදෙට්ටම ආසයි. සමහර මිනිස්සු මැරිලා සමහර නෙවෙයි 90%ක් මැරිලා ඒ ගෙවල් වලම උපදිනවා. පරණ සිතිවිලිත් එක්කම පෙරේත වෙලා ඉන්නවා. එයාලා ඒවත් එක්කම බැඳිලා. ඒ රූප ශබ්ද ගන්ධ රස පහසත් එක්කම ඒ ආයතන හයත් බැඳිලා. එතකොට ඕක මෙන්න මෙහෙම දෙයක්. කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇහුවා ප්‍රිය ආයුෂ්මත්නි ඇස රූපයට බැඳිලාද තියෙන්නේ? රූපේ ඇහැට බැඳිලාද තියෙන්නේ? දැන් මේ ඇස් වලට මෙච්චර රූප වලට ආසයි තියෙන්නේ. මේ ඇහැ රූපයට බැඳිලාද? රූපේ ඇහැට බැඳිලාද? කන ශබ්දයට බැඳිලාද? ශබ්දේ කනට බැඳිලාද? නාසය ගඳ සුවඳට බැඳිලාද? ගඳ සුවඳ නාසයට බැඳිලාද? දිව රසයට බැඳිලාද? රසය දිවට බැඳිලාද? ඊළඟට කය පහසට බැඳිලාද? පහස කයට බැඳිලාද? මනස අරමුණු වලට බැඳිලාද? අරමුණු මනසට බැඳිලාද? මේ විදිහට මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන වලට බැඳිලාද කියලා ඇහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ආයුෂ්මතිනි ඇහැ රූපෙට බැඳිලා නැහැ. කන ශබ්දෙට බැඳිලා නැහැ. ඒ කියන්නේ ඇහෙන් අහවල් රූප ඕනම කියලා ඇහැ හොයන්නේ නැහැ. කනෙන් අහවල් ශබ්දෙම ඕන කියලා කන හොයන්නේ නැහැ. නාසයෙන් අහවල් ගඳ සුවඳම ඕන කියලා හොයන්නේ නැහැ. කයෙන් අහවල් පහසම ඕන කියලා කියන්නේ නැහැ. දැන් මේ කොහොමද එන අපි තේරුම් ගන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මේවා ඔක්කොම බැඳිලා තිබ්බනම් නිවන් දකින්න බෑ. එහෙනම් කොහොමද ඒක නිවන් දකින්නේ? ආයුෂ්මතනේ මම උපමාවක් කියන්නම්. කළු හරකයි සුදු හරකෙකුයි ඉන්නේ. නැත්නම් කළු හරකයි රතු හරකයි හරි රතු හරකයි සුදු හරකයි වගේ පාට දෙකේ හරක් දෙන්නෙක් ඉන්නේ. කළු හරකයි සුදු හරකයි කඹයකින් බැඳලා තියෙනවා. බැඳලා තියෙනකොට ඔන්න දැන් කළු හරකා යනවා ඇදගෙන සුදු හරකත් යනවා. දැන් කවුරු හරි කියනවා කළු හරකා සුදු හරකට බැඳිලා. සුදු හරකා කළු හරකට බැඳිලා කියලා කියනවා.
දැන් හරිද? නෑ. ඔය දෙන්නම බැඳුනේ කඹෙන්. කඹේ කැපුවා නම් දෙන්න නිදහස්. ඇහැ රූපෙට බැඳිලත් නෑ. රූපය ඇහැට බැඳිලත් නෑ. නමුත් ඇහෙන් රූප බලන ආසාව එතන තෘෂ්ණාව තියෙනවා. තෘෂ්ණාවෙන් තමයි මේ දෙක බැඳෙව්වේ. තෘෂ්ණාවෙන්. හොඳට තේරුම් ගන්න මේක. ඊට පස්සේ ඔන්න දැන් අපි කියමුකෝ තරුණ දුවෙකුත් ඉන්නවා, තරුණ පුතෙකුත් ඉන්නවා. කාලයක් යනකොට මේ දෙන්න අතර ප්‍රේම සම්බන්ධයක් හටගන්නවා. එතකොට කාලයක් යනකොට මෙයා මට බෑ නැතුව බෑ, මෙයා නැතුව බෑ කියලා දැන් දෙන්නට නැතුව බෑ. එතකොට අපි කියනවා මෙයා මේ දුව අර පුතාට බැඳිලා. මේ පුතා අර දුවට බැඳිලා කියනවා. මේ පුතා අර දුවට බැඳිලා නම්, දුව මේ පුතාට බැඳිලා නම් ඒ අය උපතින්ම බැඳෙන්න ඕන. දැන් මේ දින යසට තරුණ වියට එනකල් වෙන වෙන ඉස්කෝලවල, වෙන වෙන ගම්වල, වෙන වෙන ගෙවල් වල හොඳට හිටියානේ. දැන් මොකද මේ නැතුව බැරි? ඒ කියන්නේ යාළගේ ශරීරවලවත් රූප, ශබ්ද, ගන්ධ, රස, පහසකවත් නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මේ අතර ඇතිවෙච්ච ආසාව, ප්‍රේමය, ඡන්ද රාගය. ওই නිසා තමයි අපිට ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඇහැ ඇරියොත් එහෙම රූප වළක්වන්න බෑ. ඇහැට රූප පේනවා. කනට ශබ්ද ඇහෙනවා. ඇස් දෙක නම් පියාගත්ත හැකි. කන් දෙකට මොකද කරන්නේ? නහයට මොකද කරන්නේ? දිවට රසය දැනෙනවා. ඕන නෑ කන් දෙකත් වහගත්ත හැකි, නහයත් වහගත්ත හැකි, කටත් වහගත්ත හැකි. ඇඟට මොකද කරන්නේ? හරි ඇඟත් නිදි කරැව් හැකි. හිතට මොකද කරන්නේ? කොයින් හරි ඉන්ද්‍රියකින් අරමුණු වෙනවා. එහෙනම් මේකෙන් ගැලවෙන්නේ කොහොමද? තෘෂ්ණාව තමයි මේ දෙකේ ප්‍රශ්නේ. මේ ඇහැ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දැක්කොත්, ඇහැට පේන රූප අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දැක්කොත්, යථාර්ථය දැකීම නිසා තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා. එතකොට ඇහක් තියෙනවා, රූපක් තියෙනවා, බන්ධනේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා අත්ති ආහුසෝ භගවා චක්කු. භාග්‍යතුන් වහන්සේට ආයස්මතුනි ඇහැ තියෙනවනේ. භාග්‍යතුන් වහන්සේත් ඇහින් රූප බලනවනේ. නත්ති තථාගතස්ස චන්දරාගෝ. ඒත් බුදුරජාණන් වහන්සේට චන්දරාගය නැහැ. සොයිමුත්ත චිත්තෝ භගවා. භාග්‍යතුන් වහන්සේගේ හිත මනාව මිදුන හිතක්. නිසා බුදුරජාණන් වහන්සේත් රූප බලනවා. බුදුරජාණන් වහන්සේ ශබ්ද අහනවා. බුදුරජාණන් වහන්සේට ගන්ධ සුවඳ දැනෙනවා. බුදුරජාණන් වහන්සේට රසය දැනෙනවා. බුදුරජාණන් වහන්සේට පහස දැනෙනවා. බුදුරජාණන් වහන්සේට සිතට අරමුණු වෙනවා. ඡන්ද රාගය නැහැ. ඇහි රූපයයි අතර බන්ධනේ නැහැ. මේක වෙන්නේම යථාර්ථයේ දැකීම තුලින්. එතකොට මෙහෙම මෙන්න ඇහැ, මෙන්න රූපය, මෙන්න බන්ධනය, මෙන්න නූපම් බන්ධන ඇති වෙනවා. මෙන්න උපම් බන්ධනේ නැති වුණා. ආය බන්ධන නැත්තරම නැති වී යන ස්වභාවයට හිතපත් වුණා කියලා හොඳට සිහියෙන් දකින්න ස්වභාවය තමයි ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව. එතකොට ওই විදිහට කන ගැනත්, නාසය ගැනත්, දිව ගැනත්, කය ගැනත්, මනස ගැනත්, අරමුණු ගැනත් අපි හොඳට මනසිකාර කරන්න ඕන. මේ ආයතන පබ්බතේ නැත්නම් ආයතනය ගැන ධම්මානුපස්සනා භාවනාව පින්වතුනි විදර්ශනාවෙන් තේරුම් ගන්න දෙයක්. එතකොට දැන් භාවනාව පුහුණු වෙන
භාවනාව තේරුම් ගන්න කෙනා මොකද්ද මුලින් කරන්න ඕනන්නේ? ඇත්තටම මේ දහම් වැඩසටහනේ අරමුණ නොදන්නා කෙනෙකුට ධම්මාවත පෙන්වා දෙන එක. ඒ නිසා මේක ඔබ සරලව පුහුණු වෙන මාර්ගයක් හොයා ගන්න ඕන. ඒකට තමයි ඔබ ඇහැ ගැන විමසන්න. පින්වතුනි ඇත්තටම ගත්තොත් මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල අවබෝධයක් කරා යන විදිහට ශ්‍රද්ධාවටපත් වෙන්නේ මේ ආයතන 6 ගැන තේරුම් ගැනීමෙන්මයි. ඇයි මං එහෙම කිව්වේ? බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඇස අනිත්‍යයි. ඒ ගැන සද්ධාවෙන් අදාහ ගන්නවා නම් කෙනෙක්. ඇහැ අනිත්‍යයි කියලා සද්ධාවෙන් අදාහ ගන්නවා. සද්ධාවෙන් අදාහ ගන්නවා කියන්නේ එයා දැකලත් නැහැ. අවබෝධ කරලත් නැහැ. අර කියන කෙනා ගැන විශ්වාසයෙන් පිළිගන්නවා. ඇහැ අනිත්‍යයිමයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඇහැ අනිත්‍යයි කියලා කෙනෙක් පිළිගන්නවා නම් සද්ධාවෙන් අදාහ ගන්නවා නම් එයා තමයි කිව්වා සද්ධානුසාරී. එතකොට කෙනෙක් ඇහැ අනිත්‍යයි කියලා ධර්මයෙන් විමසනවා. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා ඇසුරෙන්, දහම් කරුණු ඇසුරෙන්, තමන්ගේ සී කල්පනාවෙන්, සතිපට්ඨානයේ සිහි පිහිටලා හොඳට විමසනවා. දැන් අරයා පිළිගැනීමෙන්ම නතර වුන්නේ තව විමසනවා. මේ ඇහැ අනිත්‍ය වෙනවා කියලා. හැබැයි එක ඉලක්කයක් තියා අනිත්‍යයි කියන අරමුණ මුල් කරගෙනම තමයි විමසන්නේ. මේ අනිත්‍ය වෙන්නේ නැතුව වෙන ක්‍රමයක් තියෙනවද කියලා පැති දෙකකට යන්නේ. ওই පටිච්චසමුපාදයේම විමසනකොට අමාරු මේකනේ මිනිසුන්ට. පඬිතමානි මිනිසුන්ට පටිච්චසමුපාද විමසන්න බෑනේ. එයා විමසනවා මේ දැන් අපි සද්ධාන අපි ශ්‍රාවකයෝනේ. මම ශ්‍රාවකෙක් ගැන කියන්නේ. නාම රූප පත්‍ය සලආයතනං කිව්වොත් ඇහැ කන නාසය දිවකය මනස හැදිලා තියෙන්නේ නාම රූප නිසාම කියලා තමයි විමසන්නේ. එතනින් එහාට යා වෙන දේවල් විමසන්නේ නැහැ. මොකද සතිස් කෝටි 100,000 වාරයක් බුදුරජාණන් වහන්සේ විමසලයි නාම රූප පත්‍ය සලආයතනං කියලා දේශනා කළේ. මේක තෝරලා බේරලා හරියටම දුන්නාට පස්සේ යාට 아무තු පරිශන කරන්න ඕනේ මේක විමසන්න තියෙන්නේ. ඒ නිසා එයා මොකද කරන්නේ? ඇහැ අනිත්‍යයි කියලා විමසනවා. හොඳට යෝනිසෝ මනසිකාරයෙන් විමසා ඉන්නවා. එතකොට එයාට අදහා ගැනීමටත් එහා ගිය දහම් විමසීමක් තියෙනවා හිතේ. අන්න එයාට කියනවා ධම්මානුසාරී කියලා. ඔන්න මෙහෙම විමසා ඉන්නකොට මෙයාට අවබෝධ වෙනවා. ඇත්තටම ඇහැ අනිත්‍යයි මේකක් නම් ඇත්ත සත්‍යයි කියලා ඇහැ අනිත්‍යයි කියලා එයා සත්‍ය ඥානෙටපත් වෙනවා. හැබැයි කෙලෙස්රය වුන්නේ මුළුමනින් කෙලෙස්රය වුන්නේ. එයා සම්පූර්ණයෙන්ම ඇහැ අනිත්‍යයි කියන කාරණාව සත්‍යයි කියලා අවබෝධ කළා. ඒ නිසා මෙතන මගේ ආත්මය කියලා දෙයක් ගන්න නෑ කියලා සක්කාය දිට්ඨිය මගේ කියන හැඟීම එයාගේ හිතින් නැති වුණා. අන්න යාට තමයි කියන්නේ සෝතාපන්න වුණා කියලා. ඒකෙහි චන්දරාගී දුරු කරගෙන මනාව නිදහස් වුණ කෙනාටයි රහතන් වහන්සේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කන කියන එක අනිත්‍යයි. මේක අදාහ ගන්න කිව්වා. ඒක නම් සද්ධානුසාරී. ඒක නුවණින් හොඳට විමසා තේරුම් ගන්න කිව්වා. එයා ධම්මානුසාරී. කන අනිත්‍යයි කියලා සත්‍යයි කියලා සත්‍ය ඥාණයටපත් වෙනවා. සෝතාපන්න වෙනවා. ඒ නිසා මාර්ගඵල අවබෝධයකට කෙනෙක්ගේ ප්‍රඥාව වේගයෙන් ඇදගෙන යනවා. මේ ආයතන භාවනාව. ආයතන ගැන නුවණින් විමසීම.
ඒ නිසා අපිට තියෙන පළවෙනි පියවර එහෙනම් මොකද්ද? මේක ඇත්තම් කියලා අදහගන්න එක. ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, කාය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කාය අනිත්‍යයි, මනස අනිත්‍යයි. අනිත්‍ය වෙන්නේ මේක නිට්ටය නොවන්නේ. හේතුන් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති යන නිසා. ඒ නිසා යා භාවනා වශයෙන් හිත පුරුදු කරනවා. හේතුන් නිසා හටගත් හේතු නැතිවීමෙන් නැති යන මේ ඇස අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඇස මම නොයි, මගේ නොයි, මගේ ආත්මේ නොයි. හේතුන් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති යන මේ කන, නාසය, දිව, කය, මනස මේ සියල්ල අනිත්‍යයි, අනිත්‍යයි. මම නොයි, මගේ නොයි, මගේ ආත්මේ නොයි. එතකොට යා ওই විදිහට නුවණින් දකිනකොට යාට තේරෙනවා මේ ඇහැට පෙනෙන රූපත් අනිත්‍යයි. නිට්ටය නෑ. ශබ්දත්, ගන්ධ සුවඳ, රසය, පහස, අරමුණු මේ ඔක්කොම අනිත්‍යයි. ඒවත් අනිත්‍ය විදිහට දකිනවා. එතකොට අනිත්‍ය විදිහට දකිනකොට ඇහැයි රූපයයි නිසා තමයි ඇහි විඥානය හටගන්නේ. ඇහත් අනිත්‍ය නම්, රූපත් අනිත්‍ය නම්, ඇහැයි රූපයයි නිසා හටගන්නා වූ විඥානය කුතෝ නිච්ඡම් භවිෂති. කොහොමනම් නිට්ටය වෙන්නේද? ඇහත් අනිත්‍ය නම්, රූපයත් අනිත්‍ය නම්, ඒ දෙක නිසා හටගන්න විඥානය කොහොමද නිට්ටය වෙන්නේ? විඥානය, ඇසේ විඥානයත් අනිත්‍යයි. ඇහැයි රූපයයි විඥානයයි එකතු වීම ස්පර්ශය. ඇහත් අනිත්‍ය නම්, රූපත් අනිත්‍ය නම්, ඒ දෙක නිසා හැටගත්තා වූ විඥානෙත් අනිත්‍ය නම්, ওই තුනම එකතු වීම කොහොම නිට්ටය වෙන්නද? ස්පර්ශයත් අනිත්‍යයි. ඇසේ ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. ඇහි සැප දුක රහිත වේදනාව. ඇහි ස්පර්ශය නිසා හටගන්නේ. ඇහත් අනිත්‍ය නම්, රූපත් අනිත්‍ය නම්, ඇහි විඥානෙත් අනිත්‍ය නම්, ওই තුනම එකතු වීම ස්පර්ශයත් අනිත්‍ය නම්, ඒ ස්පර්ශය නිසා හට ගන්නා වේදනාව කොහොමනම් නිට්ටය වෙන්නද? වේදනාවත් අනිත්‍යයි. ඇහත් අනිත්‍ය නම්, රූපත් අනිත්‍ය නම්, ඒ දෙක නිසා ඇතිවෙච්ච විඥානෙත් අනිත්‍ය නම්, ස්පර්ශය නිසා හටගත්තා වූ ඇසේ රූප හඳුනා ගැනීම කොහොමනම් නිට්ටය වෙන්නද? ඒ ඇසේ ස්පර්ශය නිසා හටගත්තා වූ ඇසේ චේතනාව කොහොම නිට්ටය වෙන්නද? මේ සියල්ලම අනිත්‍යයි කියලා දකින්න. අනිත්‍යයි කියලා දකිනවා නම් ඇහෙන් රූපයකට කොහොම බැඳෙන්නද? අන්න බන්ධනෙත් නැති වෙලා යනවා. ඇහත් දකින්නවා, රූපෙත් දකින්නවා. ඒ දෙක නිසා ඇති වෙන බන්ධනෙත් දකින්න. සිහියෙන් දකින්නේ සතිපට්ඨානෙ. නූපම් බන්ධන හටගන්න හැටි දකිනවා. උපම් බන්ධන ප්‍රහාණය වෙන හැටි දකිනවා. ඒ බන්ධන ආය හටගන්න නැති තත්වෙටපත් වෙන හැටි සතිපට්ඨානෙන් දකිනවා. මේ විදිහට ආයතන 6 කිරීම අනාවසිය පිටවනවා. දැන් මේවා තේරුම් ගැනීමෙන් කරන්න තියෙන ඔබට ඉස්සෙල්ලා මේ ආයතන අනිත්‍යයි කියන එක අදාහ ගන්න. ඊට පස්සේ යාමා නිවන්සුව බොහෝ දුර නොවේ කියන මේ සතිපට්ඨාන පොතෙන් සිතට සුව දෙන භාවනා පොතෙන් මේ භාවනාව ඉගෙන ගන්න. ලොකු ස්වාමීන් වහන්සේගේ ආයතන භාවනාව තියෙනවා. අපිට පුහුණු කරවපු එක. ඒ දේශනාව හොයාගෙන අහන්න. ඊළඟට සංයුත්ත නිකාය 4 සලායතන පබ්බතේ කියලා සලායතන ආයතන 6 ගැනම වෙනම සූත්‍ර දේශනා එකතුවක් තියෙනවා සංයුත්ත නිකාය 4 කියලා. ඒයිමුත් ඇස කන නාසය දිව කය මනස ගැන සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ විස්තර කරපු හැටි තව ඉගෙන ගන්න. එතකොට හොඳට මේ ආයතන ගැන තමන්ට ඥානෙ උපදිනවා, දැක්ම උපදිනවා. අවබෝධය පිරිසුදු වෙනවා. මේ මඟ පෙන්වීමක් විතරයි මේ කරන්නේ.
ඊට පස්සේ භාවනා පුරුදු වෙන කෙනා මේ ආයතන හය හේතුන් නිසා හටගත්තෙන් හේතු නැතිවීමෙන් නැති වෙන හේන් අනිත්‍යයි අනිත්‍යයි කියලා එක එක ආයතන ගැන මනසිකාර කරන්න. බාහිර ආයතන ගැන මනසිකාර කරන්න. විඥානය ගැන මනසිකාර කරන්න. ඒක හිතට හුරු කරගන්න ඕන. හිතට හුරු කරගන්න. ඔබට අවස්ථාවක් ලැබෙනවා ආයතන හය අවබෝධ කරන්න. දැන් පුරුදු වෙන කෙනෙකුමයි ආයතන හය අවබෝධ කරන්නේ. මේ ලෝකේ යම්තා රහතන් වහන්සේලා පහළ වුණාද ඒ සියලු රහතන් වහන්සේලා මේ ආධ්‍යාත්මික බාහිර ආයතන හය අවබෝධ කළසේක්මය. මේ ආයතන හයෙන් නිදහස් වූසේක්මය. ඒ නිසා අපිටත් නිවන් මාර්ගයේ පිහිටක් ගන්න ඕන නම් මේ අනිත්‍යතාවය විමසන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ විදිහට යා කල්පනා කරනකොට යාට තේරෙනවා තමා තුළ මේ ආධ්‍යාත්මික ආයතන හය බාහිර ආයතන හය සංයෝජන මේවා ක්‍රියාත් හට ගන්න වෙනස නැහැටි ක්‍රියාත්මක වෙන විදිහට තමයි අන් අයගෙත් මේක සිද්ධ වෙන්නේ. තමාගෙත් බාහිරත් සිද්ධ වෙන එකම ධර්මතාවයක් තියෙනවා කියලා තේරෙනවා. මේ ආයතන හයේ හට ගැනීම වෙනසීම පේනවා. සංයෝජනයන්ගේ හට ගැනීම වෙනසීම පේනවා. ඊට පස්සේ තව සතිපට්ඨානෙ ධම්මානුපස්සනාවේ සිය පීඨවනකොට හේතුඵල ධමයෙන් හටගත්ත අනිත්‍ය වූ සංකත වූ මෙවැනි වූ ආයතන හයක ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා හොඳට සිය පීඨනවා. ඥානෙ දියුණු වෙලා යනවා. කිසි දෙයකට මේ ආයතන ආත්මික හෝ බාහිර හෝ ඇලෙන්නේ නැති වී යනවා. සංයෝජන ප්‍රහාණය වෙලා යනවා. නචකින්චි ලෝකේ උපාදීයති. ලෝකෙ කිසිම දෙයක් උපාදාන කරගන්නේ. මේ විදිහටත් භික්ෂුව ධම්මානුපස්සනාවේ යෙදෙනවා. ඔය තමයි ධම්මානුපස්සනාවේ ආයතන භාවනා කොටස. ඒ නිසා ඔබ අපි කාටත් මෙතුවක් කල සංසාරේ මුලා වුණ මේ ආයතන හය සසරේ අපිට ලැබෙනවා නම් ලැබෙන්නේ ආයතන හය. මොන ලෝකෙ ගියත් ලැබෙන්නේ ආයතන හය. ඒ නිසා අපිට මේ ආයතන හයෙන් නිදහස් වීම පිණිසම අද මේ ධර්ම ශ්‍රවණය හේතුපකාර වේවා කියලා ඔබ සිහි කර ගන්න ඕන, අදිස්ථාන කර ගන්න ඕන. ඉතින් අද දවසේ ධම්මානුපස්සනාවේ ආයතන භාවනා කොටස අපි ඉගෙන ගන්නට මේ ලෝක සත්වයන්ට ශ්‍රවණය කරන්නට සැලැස්වී ධර්මදායකත්වයේ සලසපු නිසා ප්‍රණීත් ඉසංක තංගල්ල කුඩාවැල්ල ලිපිනේ පදිංචි. ඉතින් මේ මහත්මයා විශාල පිනක් අද දවසේ රැස් කරගත්තා. සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙලා මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා කියලා අපි පින් පමුණවනවා. ඒ වගේම මේ රැස් කරගන්න තිබුණා වූ සියලු පින් මිය පරලෝකී සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපිට වචනයක් ගානේ අපිට කියලා දෙන පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂම ලබත්වා ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් මේ ආධ්‍යාත්මික බාහිර ආයතන අනිත්‍ය වශයෙන් අවබෝධ කර ගැනීමටම වාසනාව ලැබේවා. සුජීවත්ව සිටින SW සුමනාවතී මෑණියන්ට සහ ප්‍රේමසිරි පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයත් උතුම් ධර්මාවබෝධයත් සැලසේවා. දැනට අසනීප තත්වයෙන් පසුවන චතුර දිල්සාන් සොයිරාට ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවය ඒකාන්තයෙන් සැලසේවා. ලෙඩ වී යන සසර දුකින් නිදහස් වෙන්නම ලැබේවා. ඒ වගේම ප්‍රණීත් ඉසංක මහත්මයා රැස් කරගත් අප්‍රමාණ පින එතුමාටත් මේ ආධ්‍යාත්මික බාහිර ආයතන අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්නම උපකාර වේවා. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනා ඉක්මනින් සුවපත් වේවා. මේ කොරෝනා වසංගතය මේ ලෝකෙන් තුරන් වේවා. බොහෝ දෙනාට යහපතම සැලසේවා. ඉතින් ඔබ සියලු දෙනාටත් මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් ඒ වගේම ගුරුවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා.
ඒ වගේම ලක්විරු ගුවන් විදුලියේ ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාට මේ පින් හේතු වේවා. ධම්මානුපස්සනාව ආයතනයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට අපි කාටත් මේ පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.